හරි මම දැන් අඩියම අපේනවා මෙහෙම සින්න ඉතින් ඉගෙන ගන්න probability වල කියන සිංහලෙන් කියන සම්භාවිත හරි මේකේ ඩීටේල් වීඩියෝ එකක් මම මේක පොඩ්ඩක් පස්සේ කරන්නද කියලා හිතුවා මොකද මම A-level වලට මේ ටයිප් මේ ගානටම උගන්වපු වීඩියෝ සෙට් එකක් මගේ තියෙනවා මම හිතුනොත් ඒකම දෙනවාද එහෙම නැත්නම් ඕගොල්ලන්ට බ්‍රීෆ් හැඳින්වීමක් කරලා ඒකම මම නිසා මේකේ දල වශයෙන් probability කියන්නේ මොකක්ද කියන එක කියලා හැඳින්වීමක් කරන්නම් ඔය හැම සිද්ධාන්තයක්ම ගොඩ නැගෙන විදිය කරපු මේ මගේ A-level වීඩියෝස් ටිකක් තියෙනවා මම තියලා ඔප්පු කරලා මම ඒක ඕගොල්ලන්ට ෂෙයා කරන්නම් මේකෙන් පස්සේ හරි දැන් ඉස්සෙල්ලා මේ probability කියන එක අපි ඉස්සෙල්ලා අවුල තේරුම් ගන්න බෑ ඕගොල්ලන්ට probability සහ statistic බැරි වෙන්න හේතුව තමයි ඕගොල්ලන්ගේ A-level ප්‍රශ්න පත්‍රයේ 17 වෙනි ගානට තමයි සංඛ්‍යාවේ සම්භාවිතාව එන්නේ. හරි. A සහ B. අපි A-level පේපරේ applied paper එකේ 17 වෙනි ගාන කියලා එකක් තිබ්බා. ඒකේ AB කොටස් දෙකට තමයි මේ දෙක එන්නේ. ගොඩක් ළමයි ඔය දෙක කරන්නේ නැහැ සර්. ගොඩක් වෙලාවට අපි ඔය දෙක අතාරිනවා. මොකද ඒක සුළු කිරීම වැඩි ලඝු වලින් බලන් කරන්න කම්මැලි නිසා ඔය දෙක ගොඩක් ළමයි ටච් කරන්නේ නැහැ. ඒක නිසා තමයි පළවෙනිම දේ ඔය සම්භාවිතාවේ සංඛ්‍යානේ බේසික් කන්සෙප්ට්ස් ටික නැති වෙච්ච නිසා තමයි මේක ඔයගලන්ට බැරි වෙන ප්‍රධානම හේතුව. ඔයගලට මේ පාඩම තිබ්බා. එතකොට ඒක දැන් ඕගොල්ලන්ගේ පළවෙනි probabilities ටික බැලුවොත් බේස් තියරම් එකට නිකන් තියෙන්නේ A level උගන්නපු ටික අකුරක් නැහැ ඒ විදිහටම තියෙනවා. එතකොට අපි මුලින් බලමු සම්භාවිතාව කියන එක අපිට ඕන වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් සම්භාවිතාව කියලා ඕන වෙන්නේ නැහැ. දැන් උදාහරණයක් විදියට අපි ගත්තොත් භාෂාවක් අපිට ඕන වෙන්නේ කතා කරන්න. හරි? ඊට පස්සේ අපි ගත්තොත් අපිට මොකක් හරි ගණිතය වගේ දෙයක් ඕන වෙන්නේ මොකක් හරි කැල්කියුලේෂන් එකක් කරන්න. ඇයි අපිට probability කියලා සබ්ජෙක්ට් එකක් ඕන. හරි? ඒකට හේතුව ගැන කියනකොට random variables ගැන කතා කරන්න වෙනවා. අපේ ලෝකේ අපිට තියෙනවා variables ಜಾති දෙකක්. හරි? සාමාන්‍යයෙන් අපිට හම්බෙන දේවල් දෙකක් තියෙනවා. ප්‍රධාන වශයෙන්. හරි? පළවෙනි එක තමයි deterministic. අනිත් variables එක තමයි random variables. and deterministic variables are random variables. කාගරි මල්ලි කැමරා එකක් ඔන් වෙලා තියෙනවා. මදුශාංක. චුට්ටක් බලන්න. deterministic variables are random variables. deterministic variables කියන්නේ මෙහෙම සිංහ. deterministic variables කියන්නේ අපි ගත්තොත් නිකන් ඉක්වේෂන් එක ගමුකෝ x ධන 1 සමානයි 5. දැන් මේ වගේ කෙනෙකුලට x සමානයි 5 කියලා කෙලින්ම කියන්න පුළුවන්. දැන් deterministic කියන්නේ අපිට variable එක හරියට determine කරන්න පුළුවන්. random variables කියන්නේ අපි සාමාන්‍යයෙන් ඔය capital letters වලින් දාන්නේ මූ මොකක් වෙයිද කියලා අපිට කියන්න බෑ. හරි? random variable එක කියන්නේ අපිට මෙයා ඊළඟ මොහොතේ මොකක් වෙයිද කියලා හරියටම කියන්න බෑ. කියන්නේ මෙයා සමාන වෙන්නේ මොකටද කියලා අපිට හරියටම කියන්න බෑ. හරි සාමාන්‍යයෙන් මේ කවුරුද මයික් ගන්න මොකද කතා කරනවා නම් කැමති මේ මම වඩා රැන්ඩම් වේරියබල් එක උදාහරණයක් කියන්නේ අපිට මොකක් හරි දෙයක් හරියටම ඊළඟ ඒ කියන්නේ එයාව නිශ්චය කරගන්න බෑ මොකක්ද කියලා තේරුම් ගන්න බෑ කියන්නේ අපිට හරියටම කියන්න බෑ මොකක් වෙයිද කියලා සාමාන්‍ය වගේ උදාහරණයක් සාමාන්‍ය ප්‍රැක්ටිකල් මේක කරන් යමු මම ගණිතේම නෙතෝ නිකන් ප්‍රායෝගිකව කරගෙන එතකොට තේරෙන්නේ මොකද්ද සීන් එක කියලා කවුරුද කියනවා මයික් ඔන් කරලා නිකන් රැන්ඩම් වේරියබල් එක උදාහරණයක් XML ලකුණු XML එකේ ලකුණු ඇයි මගුල ඒ වගේ විතර deterministic variables කියන්නේ මම නිකන් කොල්ලෝ ඇයි කොල්ලෝ යවන්න තියෙනවා ඉතින් තියෙන දේ කියනවා අවුලක් නැහැ වෙනස් වෙනවත් හරි අඩුයි කරන දේ බොක්කෙම්ම කරනවා දැක්කම කියන්න පුළුවන් මොකක්ද දෙන්න හදන්නේ random variables තේරෙන්න ඕනේ ගෑන් ළමයි වගේ මොකක් මේ කියලා කියන්න බෑ හරි ඒ කියන්නේ මේ ඉන්නව මේ වෙනස් වෙනවා දන්නේ නැහැ දැක්කට පස්සේ කියන්න බෑ එතකොට දැන් ගන්න ඉතින් left end එපා අපි සාමාන්‍ය ලෝක සම්මතය ඕක හරි ලෝකෙත් හැදෙලා තියෙන මේ විදිහට deterministic විදිහට මිනිස්සුયો හදලා තියෙනවා බොයි කොල්ලෝ ටික random විදිහට හදලා තියෙනවා කෙල්ලෝ ටික ඒ කියන්නේ deterministic දෙයියෙත් තමයි කොල්ලෝ ටිකම අපිට තියෙන්නේ කෙල්ලෝ ටිකම අපිට තියෙන්නේ random ඒක තමයි ලෝකෙත් හැදලා තියෙන්නේ ඔය දෙක හැමතැනම තියෙනවා එතකොට දැන් මේක කොහොමද තේරෙනවනේ ඊට පස්සේ දැන් ටික මම නිකන් කිව්වේ සාමාන්‍යයෙන් රැන්ඩම් වෙන කෙල්ලෙක් වගේම තේරුම් ගන්න ඕනේ අපිට හරියටම කියන්න බෑ. ඒ කියන්නේ
ඇත්තටම මොකක්ද කියලා හරියටම කියන්න බෑ. සාමාන්‍ය කෙනෙක් එල්ලේ තේරුම් ගන්න කරන්න බැරි වැඩක් කියලා රැන්ඩම් වේරියබල් ඒ වගේ තමයි. රැන්ඩම් වේරියබල් එක සමාන වෙන්නේ මොනවාකටද කියන එක කවරදාකවත් හරියට කියන්න බෑ. හරි. මේගොල්ලෝ මොනවද අපිට තියෙන්නේ? රැන්ඩම් වේරියබල්ස්. රැන්ඩම් වේරියබල්ස් අපිට තියෙන්නේ එක දෙයක් තියෙන්න පුළුවන්. මේ කට්ටියගේ හැසිරීම ගැන අපිට නිකන් අදහසක් තියෙනවා. උදාහරණයක් විදියට අපි ගත්තොත් මෙහෙම දෙයක්. නිකන් සාමාන්‍යයෙන් අපි ගමුකෝ කාසියක් උඩ දාන්න. හරි? කාසියක් උඩ දැම්මම පස්සේ වැටෙන එකට අපි කියනවා මාකර් එක රිසල්ට් එක කියලා. මම ගන්නවා r කියලා රැන්ඩම් වේරියබල් එකක්. මෙයාගේ කාසිය උඩ දැම්මම ලැබෙන ප්‍රතිඵල. එතන මෙයා රැන්ඩම්. අපි දන්නේ නැහැ මොකක්ද? ඔයා ඕන පාරක් කාසියක් උඩ දැම්මම මොකක්ද වෙන්නේ කියලා අපි දන්නේ නැහැ. හැබැයි අපි දන්නවා මෙයා එක්කෝ හෙඩ් වෙඩෙන්න පුළුවන් නැත්නම් ටේල් වෙඩෙන්න පුළුවන්. කවදාවත් කාසිය මෙහෙම වෙඩෙන්නේ නැහැ නේ. වැඩෙන්න දෝ දෙපැත්තෙන් වැඩෙන්න දෝ තියෙන්නේ නැද්ද? උඩ දැම්මම අහසේ ඉඳලා තියෙන්නේ නැහැ. එතකොට අපි දන්න දෙයක් තමයි රැන්ඩම් වේරියබල්ස් වල එයාට ගන්න පුළුවන් අගයන් ටික නේ අප දවසක් ගන්න. මෙයාව මම ඩිස්ක්‍රීට් කන්ටිනියස් කියන පස්සේ එන්නම්. පළවෙනි දේ තමයි අපි මෙයාට තියෙන්න පුළුවන් අගයන් ටික ගැන දන්නවා. ඒ කියන්නේ අපි මෙයාගේ ඩොමේන් එක ගැන දන්නවා. හරි? ඊට පස්සේ අපි මෙයාගේ probability කියන එක ගන්න අවතන. එතකොට අපි ගන්න මෙතන තියෙන head සහ tail කියලා. ඊට පස්සේ නදාස් තමයි මේ head කියන එක නා වැටෙන්න කොච්චර chance එකක් තියෙනවද? tail කියන එක නා වැටෙන්න කොච්චර chance එකක් තියෙනවද? උදාහරණයක් විදිහට අපි කෙල්ලෙක් ගත්තොත් සාපේක්ෂව අපි ගර්ල් කෙනෙක් ගත්තොත් දැන් කොල්ලෙක් ගිහිල්ලා ගර්ල් කෙනෙක්ව ටොක් කරන්න ඉස්සෙල්ලා අවස්ථා දෙකක් තියෙනවානේ. එකක් තමයි ඇහුවට පස්සේ කැමති වෙන්න පුළුවන්. දෙවෙනි දේ අකමැති වෙන්න පුළුවන්. ඒතර කොල්ල යන්න කලින් ඇනලයිස් කරලා බලන්න ඕනේ. උට කැමති වෙන්න කොච්චර chance එකක් තියෙනවද? අකමැති වෙන්න කොච්චර chance එකක් තියෙනවද? හරි? ඒ කියන්නේ සාමාන්‍ය යන්න කලින් පොඩ්ඩක් ඒකම මොකද කෙල්ලකින් ඇහුවට පස්සේ වෙන්න පුළුවන් අවස්ථා කීපයක් තියෙනවා. පළවෙනි දේ තමයි එකපාර කැමැත්ත දෙන්න පුළුවන්. දෙවෙනි ටික දවසක් ඉඳලා දෙන්න පුළුවන්. දෙවෙනි දවස ඊට පස්සේ තව අවස්ථාවක් තියෙන්න පුළුවන්. අහපු ගමන් කනහරා පාරක් දෙන්න පුළුවන්. හරි? ඒතර යන්න කලින් ගණන් ගන්න ඕනේ මොකද්ද වෙන්නේ? හදිසියවත් කනහරා පාරක් දෙන්න තියෙන අවස්ථාව වැඩි නම් ගිහින් ආන්න හොඳ නැහැ. පාරමැද්දට ගියන්න ඕනේ. එහෙනම් තනියෙන් ඉන්න තැන ගන්න. අර ඒ වගේ මම පොඩක් ආතල් එකේ වගේ කරන් යන්න නැත්නම් මේක තේරෙන්නේ නැද්ද? තේරෙන්නේ නැත්නම් මගින් නවත් ගන්න. එතකොට මේ එක එකක් වෙන්න තියෙන chance එක ගැන අපි දැනගන්නවා. හරි? එතකොට සාමාන්‍යයෙන් අපි ඒ කියන්නේ A level කාලේ සම්භාවිතාව වල කරේ මෙන්න මේ chances වල අවස්ථා සමාන කළා. ඒ කියන්නේ කාසියක් උඩ දැම්මම හෙඩ් වලට එන්න තියෙන්නේ සමාන අවස්ථාවක්, ටේල් වලට එන්න තියෙන්නේ සමාන අවස්ථාවක්. ඒ වගේ අපි ඒවට මේ A level කාලේ කිව්වා සසම්භාවී සිදුවීම් කියලා. මේකේ කියලා තියෙන්නේ මේකේ මොකද මේක සාමාන්‍යයෙන් සිංහලෙන් කියන සසම්භාවී කියලා ඉංග්‍රීසියෙන් කියන්නේ equiprobable. ඒ කියන්නේ ඔක්කොම වෙන දේ සම්භාව්‍ය සමානයි. වචනේ උට් එකේ නැහැ. සාමාන්‍ය අපි කියන්නේ equiprobable set කියලා. ඒ කියන්නේ මෙයාගේ ඩොමේන් එකේ තියෙන දේවල් එක එකක් වෙන්න තියෙන සම්භාවිතාවයන් සමානයි. ඒක තමයි ප්‍රධාන වශයෙන් අර්ථ දැක්වීම සම්භාවිතාව ඇයි අපිට ඕනේ වෙන්නේ කියලා. මම තාම එක තීර එකක්වත් කරේ නැහැ. හේතුව තමයි අපිට යම් යම් දේවල් හම්බෙනවා අපි එයාට ගැළපෙන අගයන් හරියටම දන්නේ නැහැ. හැබැයි අපි දන්නේ එයාට ගන්න පුළුවන් අවස්ථා ටික අපිට කියන්න පුළුවන්. මෙයා මේ අවස්ථා ටික ගනී වගේ. සහ එයාට ගන්න පුළුවන් අගයන් ගැන යම් යම් දේවල් ටිකක් අපිට කියන්න පුළුවන්. එතකොට අපි සම්භාවිතාවය කියන එකෙන් කරන්නේ ඒ දන්න දේවල් ටික පාවිච්චි කරලා මෙයාට ගන්න පුළුවන් අගය මොකක් වෙයිද කියලා අපි ප්‍රෙඩික්ට් කරනවා. එහෙනම් අපි අනාවැකියක් කියනවා මෙයාට මේ වගේ අවස්ථා හැකියාවක් තියෙන මේ වගේ වෙන්නේ. මේ වගේ හැකියාවක් තියෙන මේ වගේ වෙන්නේ. ඕකට තමයි අපි කියන්නේ. ඕකට තමයි අපි සම්භාවිතාවයේ සහ සංඛ්‍යාන කියන හැම මොකුලම පාවිච්චි කරන්නේ. හරි? එහෙනම් අපිට මේ ලෝකේ තියෙන හැමදේම හරියටම දැනගන්න පුළුවන් නම් සංඛ්‍යානය කියලා සබ්ජෙක්ට් එකක්වත් probability කියලා සබ්ජෙක්ට් එකක්වත් තියෙන අවශ්‍යතාවයක් නැහැ. මොකද අපි හැමදේම හරියටම දන්නවා. හැමදේම හරියට දන්නේ නැති නිසා තමයි අපිට මේ වගුල ඕනේ. හරි? ඒ ටික උලක් නැද්ද? දැන් සාමාන්‍යයෙන් අපි බේසික් ඉන්ට්‍රොඩක්ෂන් එක කරේ. හරි? දැන් කියන්න බෑ ටියුට් එක දෙන අප්පත් කිව්වේ නැහැ. ඊට පස්සේ අපි බලමු ඕගලන්ගේ probability වල මුලින්ම තියෙනවා මේ empirical classical probability සම්භාවිතාවයේ පෞරාණික අර්ථයක් කියන සිංහලෙන් කිව්වා. ඔය ටික කරන් යන්නද මගේ වීඩියෝ එක දෙන්න. ඒ කිසිම දෙයක් නැහැ මල්ලි මේ මම මේකේ තියෙන සම්පූර්ණම දේ තියරියෙන් තියරි එක්ස්ප්ලেইন කරන වීඩියෝ එකක් තියෙනවා පැය දෙකක විතර. කොහොමද? මගේ YouTube channel එකේ මම දාලා දෙනවා. කවුරුද? WhatsApp එකේ message එකක් වන්න මගේ ෆෝන් එක ළඟ නැහැ. ෆෝන් එකේ නම ගාලා මම කරලා දෙයි. tripod එකේ. කවුරුද කියනවා? කවුරුද කියන්නේ? කවුරුද නැද්ද? කියන්න මේ බය වෙන්න එපා.
කවුරුද යනකොටද කරන් යනවා ඔය කරන් ගියොත් අපරාධ කියන්නේ ලොකු වෙලාවක් යනවා අර තියෙන එක. ඔයාලා මේ ඒකේ තියෙන ටික ගොඩක් දුරට ඕන වෙන්නේ නැහැ ඕගොල්ලන්ට මේ අර expectations සහ සංඛ්‍යානීය values ටික කරගන්න. මොකෝ කියන්නේ? එතන යන්න තනින් ටික කරන්න. right. මම බේසික්ම දේවල් ටික නේද කරලා කියන්න. හරි. නෑ මේව තියෙන. හරි. පට් එකෙන් ප්‍රතිඵලයක් නොමෙද නිසා. මම කුලක් ගැන එහෙම කියන්නේ නැහැ. ඊළඟට මම කුලක් ගැනත් ඒක වීඩියෝ එක කතා කරනවා. සාමාන්‍යයෙන් මම වෙන් රූප සරණාගේ මෙහෙම දක්වනවා. මගේ තියෙන වචනේ මොකක්ද හරියට? සාමාන්‍යයෙන් අපි කියන්නේ ඒකට සාමාන්‍යයෙන් අපි කියන ඔකට ඉංග්‍රීසි වලින් නම් කියනවා මේ සිංහලෙන් නම් කියනවා නියද අවකාශය කියලා. අපි මේකම ඔය ඩොමේන් එක කියලා නැත්නම් මෙයාගේ වෙන්න පුළුවන් හැම ඉන්සිඩන්ට් එකක්ම නැත්නම් මෙයාගේ වෙන්න පුළුවන් හැම ඉවෙන්ට් එකක්ම අපි සාමාන්‍ය ඉවෙන්ට් එකක් කියනවා ඉන්සිඩන්ට් එකක් කියනවා හැම ඉවෙන්ට් එකක්ම ඉන්න කුලකයට අපි ඩොමේන් එක කියලා ගන්නවා. ඒතර මේ ඩොමේන් එක ඇතුලේ වෙන්න පුළුවන් හැම පොසිබිලිටි එකක්ම තියෙනවා. එතකොට මගේ ඉවෙන්ට් එකක් විතර මම තෝරගන්නවා. වෙන්න පුළුවන් ඉවෙන්ට්ස් වලින් එකක් හෝ කිහිපයක් අයත් වෙන පරිදි මගේ ඉවෙන්ට් එක. හරි? මම කියන්නේ දැන් ඔයගොල්ලන්ගේ මුලින්ම තියෙන එම්පිරිකල් ක්ලාසිකල් ප්‍රොපර්ටි එහෙම නැත්නම් සම්භාවිතාවේ මූලිකම සහ පෞරාණිකම අර්ථ දැක්වීම. එතකොට අපි කරන්නේ දැන් සාමාන්‍ය උදාහරණයක් විතර මම මේක ගන්නවා කැම්පස් එකේ ඉන්න අපේ බැච් එක මම උදාහරණයක් විතර ගන්නවා ඔයගොල්ලන්ගේ ඩිපාර්ට්මන්ට් වල කියන්නේ සාමාන්‍ය ෆස්ට් ඉයර් බැච් එක ළමයි 900. හරි? දල වශයෙන් ගන්න. ඊට මම A කියලා ගන්නවා සෙට් එකක්. අපි ගමු ඉලෙක්ට්‍රොනික ඩිපාර්ට්මන්ට් එකේ ළමයි. ඉන්නවා 101. EATC. එතකොට මම ප්‍රොබබිලිටි එකම කියනවා කවුරු හරි ගිහිල්ලා ඕගොල්ලන්ගේ 900 දෙනා පිට්ටනියට දාලි වෙලා කාටද මම කතා කරලා කියනවා අහම්බුලෙස ළමයෙක් තෝරගන්න කියලා. අහම්බුලෙස ළමයෙක් තෝරගත්තොත් ඒ ළමයා මට හොයාගන්න ඕනේ ඉලෙක්ට්‍රොනික එකේ වෙන්නේ ඉතින් chance එක මොකක්ද කියලා. කියනවා ඕගොල්ලන්ගේ බැච් එකේ 900ම ගිහිල්ලා දානවා පිට්ටනියට. ගිහිල්ලා මම කියනවා එක්කෙනෙක්ට එන්න කියලා ඔය 900 දෙනාගේ එක්කෙනෙක්ව තෝරගන්න එයාව කියන සාධාරණව කියනවා. නිකම්ම කියනවා. එතකොට ඒ මනුස්සයාට ඕනම එක්කෙනෙක්ට එක හා සමානව ඇඟිල්ල දික් කරන්න පුළුවන් නම් මට හොයාගන්න ඕනේ ඒ ළමයා ඉලෙක්ට්‍රොනිකට අයිති වීමේ සම්භාව්‍යතාවය. මොනද ප්‍රොබබිලිටි. ඉතින් එයාව අපි ඩිනෝට් කරනවා PA කියලා. ඒ කියන්නේ අපේ ට්‍රයල් එකේ අපි සාමාන්‍යයෙන් වගේ එකක් ට්‍රයල් එකක් නැත්නම් පරීක්ෂණයක් කියලා. ඒ ට්‍රයල් එකේ ෆයිනල් අවුට්පුට් එක මම මේ A කියලා ඩිෆයින් කරපු සෙට් එක ඇතුලේ තියෙන chance එක. එහෙම නැත්නම් probability එක මම මේ විදිහට හඳුන්වනවා සහ මේක තමයි මට හොයාගන්නත් ඕනේ. ඒ කියන්නේ මම කියනවා බැච් එකේ 900 පිට්නෙට දාලා කවුරු හරි එක්කෙනෙක්ට ගෙනල්ලා සාධාරණ ළමයෙක් තෝරගන්න කිව්වොත් ඒ තෝරගන්න ළමයා ENTS එකෙන් වීමේ සම්භාවිතාව මට හොයාගන්න ඕනේ. දැන් මම එතන මගේ ඕනම ඩොමේන් එක යම් කිසි සෙට් එකකින් එක්කෙනෙක් ෆයිනල් අවුට්පුට් එකෙන් දෙන සම්භාවිතාව මට PA කියලා ඩොනේට් කරන්න පුළුවන්. මෙයා සමානයි කියනවා මෙන්න මෙයා. හරි? මේක සම්භාවිතාවේ පෞරාණික අර්ථයක මේක ඕලෙවල් පොතේ වැළුවත් 10 වසර සම්භාවිතාව පාඩමේ තියෙනවා. මේ තියෙන්නේ ඔයාට සලකන සිද්ධීන් ගන්න. දැන් මේකන ලොකු එකක් දීලා තියෙනවා number of times event එක. ඒ වගේ event එක කියන්නේ ඒ තෝරගන්න ළමයා ඉලෙක්ට්‍රොනික එකෙන් වීම තමයි ඒකේ event එක. ඒතර ඒ කියන්නේ event එක කීපාරක් ඔයාලට හම්බ වෙනවද කියන එක තමයි උඩින් කියන්නේ. යටින් කියන්නේ total ළමයි ගන්න. ඒ කියන්නේ ඔයාලට එක්කෙනෙක්ට වෙලා සාධාරණව ගත්තට පස්සේ එයාට හැම ළමයෙක්ටම සාධාරණව තෝරගන්න පුළුවන්. එතකොට මේ තෝරා ගැනීම 900 අතරේ එක හා සමානව අපිට අවුට්පුට් එක හම්බෙන්න පුළුවන් තේරීම් 100ක් තියෙනවා. අපි මෙන්න මේ සලකන සෙට් එක ඇතුළේ ඉන්නේ. ඕක අපි ඩොනේට් කරනවා මේ විදිහට. මට මේ උදාහරණය දෙන්න ගන්න පුළුවන්. මේ ප්‍රොබබිලිටි ගන්න පුළුවන් 101 බෙදීම 900. මේක වෙන මොකුත් නෙමෙයි කියන්නේ ටෝටල් ඉන්සිඩන්ට් ගානෙන් අපි සලකන අපේ ඉවෙන්ට් එකට දාලා සිද්ධ කීයක් ඉන්නවද කියන්නේ. නිකම් ප්‍රතිශතයක් වගේ. කියන්නේ 900න් 101 chance එකක් තියෙනවා. මම ඒ වගේ සාධාරණ පුද්ගලයා තෝරන ළමයා ඉලෙක්ට්‍රොනික ඩිපාර්ට්මන්ට් එකේ වෙන්නේ. හැබැයි මතක තියාගන්න මේක දාන්න පුළුවන් මේ සෙට් එක ඉක්විරබල් වුණොත් විතරයි. ඉක්විරබල් කියන්නේ හැම එක ළමයෙක්වත් විශේෂ නැත්තම්. කියන්නේ එන එක්කෙනාට හිතෙන අපි S2 බදලා කියනවා මොකක් S2 බදලා මොකක් කරේ ගලගෙන එයාට කිසිම ළමයෙක්ව විශේෂ නැහැ. හැමෝටම සමානයි නම් හැමෝම තෝරගන්න තියෙන සමාන chance එකක් නම් විතරයි මේ ඩෙෆිනිෂන් එක දාන්න පුළුවන්. හරි මේ ඉක්විරබල් නම් විතරයි සම්භාවිතාවේ එම්පිරිකල් ඩෙෆිනිෂන් එක එහෙම නැත්නම් ක්ලාසිකල් ඩෙෆිනිෂන් එක යූස් කරන්න පුළුවන්. ඒකයි මේක පෞරාණික අර්ථයකින් කියලාම දාලා තියෙන්නේ. මේක බේසික් මේක හරි ඉක්විරබල් සෙට් එකක්ම නම් විතරයි මෙයාව යූස් කරන්න පුළුවන්.
අවුලක් නැද්ද මේ? අවුලක් නැද්ද? මේක බෝරින් වගේ නේ කියනවා EX එනවා ඔයගොල්ලෝ කරන්න කියවන නිසා මේ කරන් යන්නේ හරි. නෑ යවුලක් නෑ. අවුල නෑ. right. okay. ඊට පස්සේ මේක මම හිතනවා ඔයගොල්ලන්ගේ ඊට පස්සේ මේ sample space කියලා දෙනවා sample point sample event. හරි. ඊට පස්සේ මම මේ නම් ටික නම් පුතේ ඇත්තටම මට එච්චරම මතකත් නෑ හරි කියන්නේ. නම් ටික නැතුවම අයිඩියා එකක් කියන්නේ නැතර ඔයගොල්ලන්ට තේරෙන්නේ මොකද්ද මේ සීන් එක කියලා. හරි. ඊට පස්සේ දැන් සාමාන්‍යයෙන් මේකට බේසික්ම probability එකේ definition එක. ඊට පස්සේ ඔයගොල්ලන්ට තියෙන දේවල් දෙකක් අදාන එකක් තමයි conditional probability එක. අනිත් එක joint probability එක. හරි. mutual exclusive favorable ඒවල් ගන්න තිබෙට කේම් පිටින්ම තියෙනවා. ඊට පස්සේ මම හිතන්නේ ඔයගොල්ලන්ගේ ඒක ප්‍රූෆ් ටික නම් දියා නැහැ හැබැයි ප්‍රූෆ් ටික ඔකට ඕන වෙන්නේත් නැහැ. මේක පෙන්නන්න කියලා තියෙනවා for any two events A and B. ඊට පස්සේ මේක තව එකක් කියලා දෙනවා මෙහෙම සීන් එක. මම ඒකේ එකක් ඔප්පු කරලා වෙන්න අනිත් ඒවා ඔයාලට ඔප්පු කරන්න පුළුවන්. මම වීඩියෝ එකක් දෙන්නම්. මේකේ ඔයගොල්ලන්ට පළවෙනියටම දීලා තියෙන සීන් එක තමයි මේක හඳුනා ගන්න තියෙන chances. ඒ කියන්නේ දැන් අපි ගත්තොත් AB කියලා සිද්ධි දෙකක්. මොකක් කරේ AB කියලා වගේ events දෙකක්. මේ දෙන්න mutually exclusive නා. ඒ කියන්නේ අපි කියන අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාරණ. ඒ කියන්නේ මෙයාගේ අපි යූනියන් එක ඉන්ටර්සෙක්ෂන් එක ගත්තොත් මෙයා empty set එක වෙනවා. ඒ කියන්නේ මේ දෙන්න ඉන්ටර්සෙක්ෂන් එකක් නැහැ. ඒ කියන්නේ මේ දැන් අපි Venn diagram එක පෙන්නුවා. මේ ආකාරයෙන් තමයි. ඊට පස්සේ ඕගොල්ලන්ට ඒවල කාලේ දීපු සමීකරණ ටිකක් තියෙනවා මෙන්න මේ ටික. P A union B equals P A plus P B plus P A intersection B. මම මෙයාව ඔප්පු කරලා පෙන්නන්න කොහොමද මේ කියන්නේ කියලා ඔයගොල්ලන්ට තේරෙයි මේ ඩෙෆිනිෂන් එක යූස් වෙන්නේ කොහොමද කියලා. ඊට පස්සේ මම ඕගොල්ලන්ට මෙන්න මේ ඩෙෆිනිෂන් එක ගැන විදිහ ඔප්පු කරනවා. හරි මෙයාව එන විදිහ මම ඔප්පු කරනවා. එතකොට ඔයගොල්ලන්ට තේරෙනවා ගානක් කියවලා කොහොමද මෙතනට දාන්න ඕන එක්කෙනයි මෙතනට දාන්න ඕන එක්කෙනයි හොයාගන්නේ කියලා. මෙයාව එක්ක ඔයාලට තේරෙනවා කොහොමද ගානකදී මෙයා පාවිච්චි කරන තිබොත් පාවිච්චි කරන්න පුළුවන් කියලා. ඔක වෙලා තියෙන්නේ මෙයාව සමීකරණයකට කිව්වට පස්සේ මොන වගුලක් වෙනවද කියලා තේරෙන්නේ. හරි මෙතනට අග නෝට් එක දාගන්න ඊට පස්සේ මම මේ සමීකරණ එන විදිය මෙයාව පාවිච්චි කරලා ඔප්පු කරනවා. ඊට පස්සේ ඔයගොල්ලන්ට තේරෙන්න ගන්නවා මෙයාව හරියට තේරුම් ගත්තා නම් සම්භාව්‍ය කියන්නේ probability වල ඕගොල්ලන්ට තියෙන පාර්ට් එකේ කරන්න දෙයක් ඇත්තෙම නැහැ. හරි මේක විතරමයි probability වල පාවිච්චි වෙන්නේ. this and only this and only මේක විතරමයි පාවිච්චි වෙන්නේ. මේකේ idea එක හරියට පුළුවන් නම් probability ගේමක් නෙවෙයි. මේක බෑගෙන ඉතින් මුකුත් බෑ. මේක කියන්නේ ඕනම සම්භාවිතාවක් හොයන්න යද්දී මේ උඩට දාන්න ඕනේ number of events ගානයි යට දාන්න ඕනේ number of events ගානයි හොයාගන්න පුළුවන් කියන්නේ සම්භාවිතාවයක ඉන්නක් නැහැ. ඒක නිසා ඉස්සෙල්ලා මේක නෝට් එකක් දාගන්න. ඊට පස්සේ අපි මම කියලා දෙන්නම් මේක කොහොමද වෙන්නේ මේක කොහොමද එන්නේ කියලා. ඊට පස්සේ මම මේ expected values එකට යන්නම් මේක ගැන details මම කියන පැය දෙකක විතර හොඳ මට්ටමේ වීඩියෝ එකක් තියෙනවා. ඒක මම ඔයගොල්ලන්ට පස්සේ සිංහලෙන් කරන වීඩියෝ එකක් තියෙනවා. ඒක මම ඔයාලට share කරන්නම්. ඒක ඔයාලට බලන්න පුළුවන්. ඊට පස්සේ ඔයගොල්ලන්ගේ ජාතික ප්‍රශ්නේ වෙනවා අපි expected values සහ variance covariance ඔය random variables ගැන ගන්න කියන එකට. ඊට පස්සේ ඔය ඒක තමයි මෙතන ඉන්න ගොඩක් දෙනෙක්ට A level කාලේ touch නොවෙච්ච කොටසකට තියෙන්නේ. මේක දැකලා හරි තියෙනවා. මේක දැකලා හරි තියෙන නිසා A level මට්ටමේ මම මේ ගානටම කරපු set එක මට බලාගත්තම තේරෙන්න ගන්නවා මොකක්ද කොහේ කියන්නේ කියලා. එකම දේ මම අරගෙන කරන්නේ සිංහල මීඩියම් එකේ මේකේ තියෙන ඉංග්‍රීසි. නම් ටික විතරයි වෙනස් වෙන්නේ. මම මේක ඔයගලන්ට කවර් කරනවා මොකද මම චුට්ටක් සමගට පැය වාරයක් විතර කලින් ඉවර ගන්න වෙයි මේ මගේ ඉන්ටර්නෙට් එකේ මීටින් එකක් තියෙනවා. ටක් දාලා මෙතන ගන්න. දාලා දියන ටක් දාලා විනාඩි 2ක් විතර දෙන්න නැත්නම් ස්ක්‍රීන්ෂොට් එකක් ඔය ගහ ගන්න. නැත්නම් කෙලින්ම මගලා කන්ටිනියු කරන් යන්නද? කැමතිද? කවුරු ගන්නව? මගලා කන්ටිනියු කරන් යන්නද නැත්නම් මෙහෙම කරන් යන්නද? ස්ක්‍රීන්ෂොට් එකක් දැම්මම හරිනේ. ඔය ස්ක්‍රීන්ෂොට් එකක් ගන්න මේ ගෲප් එකේ දාපන්. ඔයාලා මගේ උඩ ලෙක්චර් එකකට මෙතන ඉඳලා ගන්නවා. කවුරුද? මේ ලෙක්චර්ස් බලයන් මම. මොකද වෙලා දින්න බෑ ඇත්තම කතාව මේ මම නැත්තම සතුටු නැහැ ඔය මේ ලෙක්චරර්ස්ලා වීඩියෝස් වල කතා කරන ඒවා දාලා ෂෙයා කරන එක. හේතුව තමයි මේ උගන්වන පුද්ගලයාගේ මානසිකත්වය තේරුම් ගන්න බෑ ළමයි සෙට් එකට උගන්වලා බලන්න ඕනේ. ඔය ඇත්තටම ඔය ලෙක්චරර්ස්ලා කියන කොහොමද තේරෙන්නේ නැහැ හේතුව තමයි මේ මිනිස්සු අවුරුදු ගාණක් කැම්පස් එකේ උගන්වනවා. එක ළමයෙක්වත් තමන්ගේ ප්‍රශ්නයක්වත් අහන්න නැත්නම් ඒ මිනිස්සයාට කිසි මොරාල් එකක් නැහැ නේ මම උගන්වන්නේ.
ත්‍රේලර් එක කිසි දන්නේ නැති මිනිස්සු ගොඩක් කැරෙන නිකන් කතා කරගෙන යනවා වගේ වීන්නේ නැහැ. එතකොට ඉතින් මේ මිනිස්සුන්ට උනත් අර කරන ජොබ් එක නීරස වෙනවා. හරි? දැන් මට ඒක ඒ වල වෙමින් එනවා. මොකද ඒක ළමයි ප්‍රශ්න අහන්නෙත් නැහැ, මුගින ගන්නෙත් නැහැ. මේ එතකොට ඒක කරගන්න එපා හරියද? දැන් සාමාන්‍යයෙන් එහෙම ප්‍රශ්නයක් ඇහුවා කියලා ලෙක්චර් කෙනෙක් එහෙම අවුලක් වෙන්නෙත් නැහැ. කෙලින්ම තේරෙන්නේ නැත්නම් කෙලින්ම තේරෙන්නේ නැහැ කියලා කියන්නේ කර මයික් එක අන්මුට් කරලා වගේ නිදාගෙන නිදාගෙන එපා. තේරෙන්නේ නැත්නම් කෙලින්ම තේරෙන්නේ නැහැ කියලා මයික් අන්මුට් කරලා කියන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔය ඒ මනුස්සයලා සතරේ ඉන්නේ සුදන්න ඕගොල්ලෝ කියන දේ අහන් ඉන්නවා. හරි? right. මම ගන්න ඉතින් ඩොට් එක ගන්න ඉතින්. දැන් බලමු මේ හවල් එක එන්නේ කොහොමද? මම දැන් මේක ඒ වල කාලේ ගොඩක් අය කරලා. හරි? දැන් ඔයාලට තේරෙන්න ගනි මේක කරාට පස්සේ ඇයි ඔයගොල්ලන්ට මෙච්චර කාල ඒ වල කාලේ හරි ප්‍රොබබිලිටි එක බැරි වුණා නම් ඒ බැරි වුණේ. ඒක ප්‍රොබබිලිටි හරියට කරගෙන නැහැ. හරි? ප්‍රොබබිලිටි එකේ තියෙන මුකුත් සංකීර්ණ භාවයක් නිසා නෙමෙයි ඔය බැරි වෙලා තියෙන්නේ. මේක හරියට කරගෙන නිසා. මම ගන්නවා මෙහෙම මගේ ඩොමේන් එක. මම ගන්නවා සාධාරණ විදියට මගේ AP කියන ඉවෙන්ට්ස් දෙක මේ විදියට. මම සාමාන්‍ය වෙන් ඩයග්‍රෑම් එක දානකොට පැහැදිලිව දකින්න පුළුවන්. හරි? ඊට පස්සේ මගේ ඩොමේන් එක විතර ගත්තට පස්සේ මට ඕන වෙන්නේ මෙයාව හොයාගන්න. දැන් මම මෙයාව ගන්නවා equilibrium set එකක් විදියට. දැන් මේ ඔප්පු කිරීම මේ proof එක මේ ප්‍රතිඵලයේ equilibrium නොවන ඒවට බලංගුයි හරි. ඒක තේරෙයි ඒකෙන් වෙන්නේ. දැන් මට ඕන වෙන්නේ සම්භාවිතාවේ පෞරාණික අර්ථයක් කියන්න නැත්නම් classical definition එකට අනුව මට ඕන වෙන්නේ මෙතන කවුරුහරි මේ මට පටන් ගන්නලා අහන්න මෙතන are these any Tamil students who can't understand Sinhala? Please let me know if they are. Okay? If so, if anyone couldn't understand Sinhala, I can explain in English also, right? So if someone is there, don't hesitate to tell me. Right? Field reps, you are responsible for that, right? If there is any Tamil students, please let me know. පැප්ලටික් උඹලා මතක තියාගන්න ඕනේ මේ කවුරු ටැමිල් එකෙක් එහෙම ඉන්නවා නම් පොඩ්ඩක් කියන්න. මොකද ඇවිල්ලා සිංහලෙන් කරන්න කියලා හැරලා ගියොත් ඒ ළමයා පවගත් මොකද ඒ ළමයා තෝවලක වෙච්ච එකේ එක්කෙනෙක්. හරි? චුට්ටක් ඉන්නවා නම් කියන්න මම කියන්න මොකද කිසි අවුලක් නැහැ. හරි? අනිතරත් මම හිතන්නේ අවුලක් වෙන එක නැති ඒක. ඒතර මේකේ මොකද්ද කියන්නේ? මම කලින් කිව්වා මෙයා සමාන මෙයාට. මේ නොටේෂන් එක දන්නවනේ? ඒ කියන set එක අපි කුලකයක් විදිහට හිතුවොත් ඉවෙන්ට් එක එයාගේ තියෙන items ගාන තමයි මේ NA කියලා කියන්නේ. කියන්නේ number of items in A. නැත්නම් මේ probability මේ භාෂාවෙන් කියනවනම් number of times event occur. number of times A කියන event එක occur. කියන්නේ මේ A කියන event එක සිද්ධ වෙන වාර ගන්න. දැන් මට දැන් මෙයාව දැම්ම කරව ගන්න ඕනේ. දැන් මෙයා ඇතුළේ මෙයානේ. ඒතර මෙන්න මේ A union B කියන කියන්නේ A සහ B දෙන්නටමයි තිබෙන කියන්නේ මගේ යම් කිසි මම ඔකරන්ස් මගේ එක්ස්පෙරිමන්ට් එකේ අවුට්පුට් එක ගත්තොත් ඒ අවුට්පුට් එක මේ දෙන්නගෙන් එක්කෙනෙක්ට අයිති වෙන්න තියෙන chance එක තමයි හොයාගන්න ඕනේ. එහෙනම් මම කරන්න ඕනේ මගේ අවුට්පුට්ස් වල මේ දෙන්නගෙන් එක්කෙනෙක්ට අයිති වෙන අවුට්පුට්ස් ගන්න ගන්න ඕනේ. එයා බෙදන්න ඕනේ total number of outputs ගන්න. හරි? දැන් බලන්න මම දැන් මෙයා දැන් මෙයා ඉන්නවා. දැන් මගේ මේ දෙන්න දිහා බැලුවාම දැන් මෙයාමම වැලියෙන් තියෙන්නේ. ඊට පස්සේ මට දැන් මෙයාව ප්‍රසාරණය කරගන්න. මම ඒකට ගන්න මෙහෙමද? දැන් බලන්න මොකද්ද මේ A union B කියන items ගන්න එක. එතන මේක ඔකර්ස් වෙන්න පුළුවන් ගන්න එක. මම මෙයාව කරගෙන කුලකයක් විදියට. ඒතර මේ කියන්නේ මේ set එකටම අයිති වෙන events ගන්නවා කියන්නේ occurrences ගන්න. මේ set එකටම අයිති වෙන occurrences ගන්න. මම මෙයාව ලියනවා මේ විදියට. A type B type දෙන්නටම අයිති වෙන occurrences ගන්න මම මේ විදිහට ගන්නවා. මම ගන්නවා A ට අයිති වෙන occurrences ගන්න. එතකොට මට මේ රවුම අහුවෙනවා. ඊට පස්සේ මම ගන්නවා B ට අයිති වෙන occurrences ගන්න. එතකොට මට මේ රවුම අහුවෙනවා. දැන් බලන්න මෙන්න මෙයා දෙපාරක් ඇඩ් වෙලා. ඇයි? A වැඩ් කරද්දි ඒක ඇතුළේ ඒක එන්නේ මම මේ රවුන්ඩ් කරපු කොටසට අයිති වෙන occurrences ටික මේකට ඇඩ් වුණා. B වැඩ් කරද්දි මේකට ඇඩ් වුණා. එහෙනම් ඒක ඇල එකපාරක් අඩු වෙන්න ඕනේ. බෙදන්න total number of occurrences ගන්න. ඉන්ජිනේරින් ගන්න වෙනම බෙදන්න කෙනෙක් කියන්න ඕනේ. A ගේ occurrences ගන්න total number of occurrences වලින් බෙදුවම මොකද එන්නේ? P. B ගේ occurrences ගන්න total number of occurrences වලින් බෙදුවම
PB. බෙදීම A intersection B occurrences ගන්න total occurrences වලින් බෙදුවාම දැන් තේරෙනවද? ඇයි මේක මෙච්චර වැදගත් කිව්වේ? මේ definition. ලොකු දෙයක් නෑ. ඒක අවුල්ලගේ. තේරෙනවද කිව්වේ? තේරුණානේ? ආ? තේරුණාද? ඔව්. ඔය. හරි මේක නෙමෙයි. ඒතර මේක තේරෙන්න ඕනේ. දැන් මේක ඇත්තටම ඔයගලට ගානකදී A කියන්නේ AB කියලා දෙන්නේ හරි. මම ගානකුත් කරනවා ඔයගලන්ගේ මම හිතන එක්සැම්පල් ගන්නවා මම බැලුවා මට වුන්නේ. මොකද මේ මම ඔයගලට දීලා දෙන්නේ ක්ලාස් එක්සර්සයිස් තමයි ඒකේ නම්බර් 1 එක වගේ කරන්නම්. ඊට පස්සේ මම මේ අර කන්ඩිෂනල් ප්‍රොබබිලිටි දෙකට කියන්නේ. ඇයි මේ ටැමිල් ළමයි ඉන්නවා? ටැමිල්ට ඉන්න? ඔව්. Okay. Right. I think right. The thing is, in this section, I think you know this equation, right? Actually, this is not a thing. This is just an equation you learn in probability. I teach just this because you want to understand what is the significance of this equation or this idea. If you can correctly understand this idea, you don't need any of these other equations to handle the probability questions. I'll show you by doing one question, right? If you know this idea well, you can handle anything in probability well. But if you don't know this, you can handle anything. Without teaching this properly or without understanding this properly, trying to understand anything in probability is totally a nonsense, right? You cannot do it. So the thing is, in this definition, this says that the probability of an occurrence that belongs to a event set called A is equal the number of occurrences in event set A divided by the total number of occurrences in the particular domain, right? So this to apply this classical definition, this set must be equivalent. Otherwise, you can't do that, right? If this is not equivalent, it is that given, you cannot do that. So the best example for the non-equivalent set, you know that something called weighted average, right? If something is not weighted equally, like your GPA, right? So because if you get B plus, you get 3.3. If you get A, you got 4. Or if you get A plus, you got 4.2. It's like a GPA. So in case of non-equivalent sets, you have to take the weighted average in that set, not like this. So I think that part is not in your syllabus to teach this. This just the equations for the standard is given for equivalent sets. But in questions, you may found the weighted occurrences. I'll teach you how to handle them, right? Separately, not doing this. So to understand this concept, it is enough to consider equivalent sets, right? So just forget about the non-equivalent sets. So I write this as the event of A union B, probability an occurrence that belongs to an event A union B is equal the number of occurrences that belongs to the event set the A union B divided by the total number of occurrences in my domain. So in order to get that equation, I decided to expand this term. So I write this as the number of events in set A plus number of events in set B. When I write this part, the middle small part adds twice, because when I add A, this get adds, and when I add B, this also get adds. So this adds 2 times. It means we need to remove one of these counts. So I simply remove the occurrence of the number of set elements in A intersection B to get rid of these the addition of twice problem, right? Because this set is actually the A union B, so A intersection B. It means the portion of that events or occurrences belongs to either A and B, right? To both sets. This portion is belongs to the both sets. It's the intersection of these sets. So I remove this. When I divide separately by each term, we get, when I consider in A term and in the total occurrences term, I get PA. When I consider the number of occurrences of B and the total occurrences, I get PB, and I get the number of occurrences in A intersection B, I get PA intersection B. So that's how I use this idea to prove this. I
I show this. I think this is not going to ask in your exams, but I want to show you how significant this idea is. Anything in probability is based on this, right? If you correctly understand this thing, you can handle anything in probability. I guarantee you, right? You can do anything in probability in this. And when you try to learn distributions and other stuff, this comes in very handy, right? So just take a screenshot. Technology is there. So just take a screenshot. One guy is here and put it in your groups, right? And sorry about my English, sir. I know it is not good. Right? I still don't know how the hell I get an A in first semester exam. As in my order signal exam. I still don't know how I get A for that also. So I'm not very fluent in mathematics. I am confident on mathematics, but I'm not confident on my English. That's why I forget in terms, right? I am not that fluent in literature and language, so that's one of my weaknesses. But the concepts are correct, right? Please take a screenshot, and I think we can continue. Padang na bulan ni? May kada ulang kadang ni pare. Kada ulang bodoh deh. Hari, screenshot agak agak nggak makala ilan ini kan? Brothers lah. Anyone? Japan muda kata-kata apa bayarin coba? Ada. Mangitan magi connection ne develop kiya SLT fiber. The connection in Sri Lanka cannot handle the Microsoft Teams meeting without lag. That's how Sri Lanka technology is, right? 100 Mbps connection, but in actually the most advanced technology in the world, FTTX, fiber to the home, right? Cannot handle Teams meeting, live conference without lag. How what nonsense is, right? Sri Lanka very well. මේ ඉලෙක්ට්‍රොනික ඇන්ඩ් ටෙලිකමියුනිකේෂන් කරන අය තව ටිකක් ඉගෙන ගන්න ඔය ඩිෆරන්ට් ටෙක්නොලොජි එක ඉගෙන ගන්න ෆයිබර් ගැන දැන් ලෝකේ තියෙන ඇඩ්වාන්ස්ම ඉන්ටර්නෙට් කනෙක්ෂන් ටෙක්නොලොජි එක ඒක තියාගන්න ටෙලිකොම්ට Teams meeting එක ලැග් වෙන්න නැතුව තියාගන්න. මජායි. හරි. අපි බලමු ඊළඟ සීන් එක. හරි. මම ඊළඟ එකක් කරලම ඊට පස්සේ ප්‍රශ්නකට යන්න. මේ මොකද දැන් මේක තරහටම සීලරම පෙන්නන්න යනවා. ඇයි ඕගොල්ලන්ට ගානක් කරගන්න බැරි. හරි. අයියේ ස්ක්‍රීන් එක ස්ක්‍රීන් එක ෂෙයා වෙන්නේ නැහැ. Oh nice. හරි. ආවනේ. ආවනේ. හරි. මම ඊළඟට මේක කරාට පස්සේ ඔයගලන්ට පෙන්නන්න යනවා. ඇයි ඔයගලන්ට ගානක් කරගන්න බැරි කියලා මේක කරාට පස්සේ දැන් මේක කරාට පස්සේ සමහර කඩේ තමයි මේ මොකක්ද ඔකම ඔප්පු කරන එක විතරනේ කරන්නේ කියලා. ඔව්. මේ ටික පුළුවන් වුණා කියලා ගානක් හදන්න බැහැ. එතන මේක තේරුම් ගන්න ඊට පස්සේ ගානක් හදන්න කොහොමද කියලා කියන්නේ. හරි. මම සබ්ජෙක්ට් එක ඉගෙන ගන්න ගන්නේ ඉස්සෙල්ලා කන්සෙප්ට්ස් ටික හරියට ඉගෙන ගන්න ඕන. ඊට පස්සේ ප්‍රශ්න කරන්න ඉගෙන ගන්න ඕන. අර ලස්සන විමිදුම ස්ටේටස් දාලා තිබ්බේ. අර කන්සෙප්ට්ස් ටික ඉගෙන ගන්න නැතුව ගොඩක් අය එන ප්‍රශ්න කරනවා. එහෙම කරන්න බෑ හරි. කරන්න පුළුවන් ඉතින් අර ආයුෂ කෙටි. කැම්පස් එක වෙන කරන්න බෑ. ඊට පස්සේ බලමු මෙන්න මේ ආදේ කොහොමද එන්නේ කියලා. Right. I explain you the notation, right? I'm just not going to do all this stuff, right? This is like something with that words, right? Words and some description about what modular exclusive event is, what favorable event is, right? So I'm not going to describe by term, but after that I'll explain how to handle questions. So then you can know how to handle situation, because if you know the words like a dictionary, it is not going to work in the probability question. Because nothing like interrogation or differentiation, you can see the problem, right? But in probability, you have to read the question and understand what the real problem is. In these cases, both the problem and question are same. But in probability, question is one thing, the problem need to solve is
other thing. So you need to figure out this, right? It means you have to get the data, absolute data you need from the question and build your own problem to solve when handling probability questions. It's about understanding real world scenarios and break into the probability equations to solve the question. So that's the hardest part in probability, and most students failed in that area, right? So let's see how this happens. This bit tricky and this pretty much handy. All this stuff I learned in A-levels, right? My favorite part for A-level syllabus is probability. So I'm really happy to teach you like this. I get my incidence as here. So this notation says that the probability of events A occurring when we given that the event B is occur. It means as a data we have event B is already occurred. It means our output of our trial, it means our experiment or anything, it means if you, the trial document nothing but if you toss a coin, that procedure is called a trial. It's a certain operation you follow to gain some output, right? The incident we consider and the output we are given that the output is belong to B, right? It means when we given that B, our output is belongs to B, we know certainly the output is belong to B. We have to find that the same output, what is the probability the same output belongs to A. You need to understand that these are two different things, right? These are not the same, right? These things are not same. This means our occurrence belongs to both A and B. This says again make our output A sah B to දෙන්නටමයි. But this says this says when we given that our output is belongs to B, what is the probability that output can belongs to the event A? Again, our output beta බීට belong කරන B කියන set එක ඇතුළේ ඉන්නවා කියලා දීලා තියෙනවා නම් A කියන set එකට එයා belong වෙන්න තියෙන probability. මේ දෙක තමයි ගොඩක් අය probability වල පටලවන්නේ. හරි? මේ දෙක තමයි probability වලට අතිශය බහුතරයක් දෙනා පටලවන්නේ. මේ දෙන්න එකක් කියලා. මුන් දෙන්න එකක් නෙමෙයි. හරි? මුන් දෙන්න දෙකක්. දැන් මම මේක වන්නන්න නෙමෙයි. Now I am going to apply my classical definition of probability to this question. මම පෞරාණික අර්ථ දැක්කම දැන් බේසික් මම දැක්කේ මෙයාට දාන්න යනවා. So please tell me what should my total occurrences should be and what should my the desired occurrences should be. What should be my denominator and what should be my numerator? Please tell me. Right? ඒක two way lesson එකක් යනවා තමයි තමයි ඉතින් වදේ. ඊයේ නිදාගන්නත් නෑ හරියට කලින් දවසේ නිදාගන්නත් නෑ. ඒ නිසා මම මෙතන නිදාගත්තොත් එහෙම කෙලවෙනවා. සාමාන්‍යයෙන් මාව දන්නවා මම කොහොමද නිදා ගන්න කොයිතරම් දක්ෂයෙක්ද කියලා. ඒ නිසා චුට්ටක් කියන්නේ. කියන්න. අරගෙන. අරගෙන. මයික් ඔන් කරගෙන. හොඳ පුතා. කියන්න. මොකක්ද හරියටද මොකක්ද? ඒ ඡේදන B වල මේ කවුන්ට් එක, ඒ කියන්නේ තියෙන ගාන බෙදන්න ඕනේ B වල කවුන්ට්. B වල කවුන්ට්. right. You are right. right. හරියටම හරි. දැන් බලන්න. This is the number of total occurrences that can be possibly happen. It means this numerator should contain the all possible occurrences. Now we are given that our output is belong to the set B. So it is not now we don't need to consider the occurrences outside the set B. Because we know certainly that occurrences never happen. It means now our domain we should consider should not be our original domain. It should be our set B. ඒ කියන්නේ අපේ output එක B ගේ ඉන්නවා කියලා දීලා තියෙනවා නම් අපි අපේ මේ all possible occurrences in set එක සලකනකොට මේ total set එක සලකන්න ඕනේ. මොකද අපිට දීලා තියෙනවා ගානේ total number of අපේ event එක B ට belong වෙනවා කියලා. ඒ කියන්නේ අපි sure එකටම දන්නවා මේගොල්ලෝ
අපේ I මේ occurrences අපේ output එක නෙමෙයි. ඒ කියන්නේ එතකොට මගේ new domain එක වෙන්න ඕනේ මෙයා. එහෙනම් මම පල්ලෙහාට දාන්න ඕනේ B ගේ count එක. උඩට දාන්න ඕනේ අපේ desired count එක. එතකොට අපිට හොයන්න ඕනේ මෙන්න මෙයා. කියන්නේ B වෙලා A වෙලා. So we need to find how many occurrences that can satisfy the condition that both A and B sets contain that occurrence. It means we need to find that our desired output is the occurrences that belongs to this part or A intersection B. එහෙනම් අපේ හරයට එන්න ඕනේ මේ දෙන්නටම අයිති ටික. ඒ කියන්නේ B වෙලා කියලා දීලා තියෙනවා නම් occurrence එක B එකේ ඉන්නවා කියලා දීලා තියෙනවා නම් එයා A එකේ ඉන්න නම් එයා ඉන්න ඕනේ මේ part එකේ. දැන් මම බාන්න කරන දේ මම උඩයි යටයි දෙකම මගේ original total occurrences ගානෙන් බෙදනවා. Then I divide both the denominator and numerator by the total number of occurrences in my original triad. It means my original total occurrences. ඒ කියන්නේ මගේ මුල් original total occurrences ගන්න මම උඩ යට දෙකම බෙදනවා. So my denominator becomes P A intersection B and denominator becomes P B, right? The probability of occurring B. So now you understand that even this thing in A levels, most of the guys now learn this as just an equation, but it has a proof. It also based on our very basic definition, what is called we call classical probability definition. If you had this definition, even this thing, you don't need to solve any question, right? So please note it down. Then I'm going to show you how I can handle a question with only knowing classical definition using your class exercises number 1, right? So I think it is in your page 7, right? So I think there is some procedure to is follow to write answers. It is the format is given to you in the lectures. If you attend lectures, you know the format. I'll teach you how to think that, right? So that part is the miss part of you. It may be some of you guys sleep in the lectures, and so even I sleep in the lectures. So, but in university, you. Ah. මේ දෙකේද? ඕර ඒ ඡේදන B එකයි ඒ බෙදීම B එකයි. ඒකනේ මෙහෙමයි. A ඡේදනයේ B කියන්නේ මල්ලි මගේ occurrence එක A ටත් අයිති වෙලා B ටත් අයිති වෙලා යන ඉන්න probability එක. මේ කියන්නේ මෙයාව. මගේ desired number එක ගාම A ඡේදනයේ B ටම අයිති වෙන ටික. මෙයාට අයිති වෙන ටික. මගේ එතකොට all possible occurrences ටික වෙන්නේ මගේ original ටික. මොකද මෙතනදී මම restrict කරන්නේ නැහැ B වෙලා කියලා. මෙතනදී මම restrict කරනවා B වෙලා තියෙන කියලා. මගේ occurrences ටික B ගේ belongs වෙලා ඉන්න ටික කියලා මම restrict කරනවා. මෙන්න පැහැදිලිද? පැහැදිලි? පැහැදිලි? ඔව්. ටකල් ස්ක්‍රීන්ෂොට් එක දාන්න. ටිකටක් ගාලා. මට ඔල්රෙඩි ටුට්ටක් අටමාරෙදි මතක් කරලා. මේ වැඩ පොඩි මීටින් එකක් තියෙනවා. කිස්මයි මේ ඔය E බෙදීම B කියන එක මේ වීන් ඩයග්‍රෑම් එකේ පාඩ කරලා පෙන්නන්න බෑනේ. පෙන්නන්න බෑනේ මම. මොකද A බෙදීම B කියන්නේ මගේ output එක B ට belong වෙනවා කියලා දීලා තියෙනවා නම් ඒ output එක A ට belong වෙන්න තියෙන probability. ඉතින් ඒ වගේ දැන් පාඩම් කරන්න පුළුවන්ද? මට නම් මේ විදියක් හිතෙන්නේ. It means you are given that your output is belongs to this set. Certainly, right? Definitely your output is belong to this set. So you need to find what is the probability that output is belong to this part. In that case, if you want to just join this, your total set is belongs to this and your desired set is belong to A divided by this. This is equal to this. Your domain is B, total domain is B, and your desired event set is A union B. Sorry, A intersection B. Right? So this is such representation, but it is not a must, right? It is not an official way or anything. But if you want, you can think like this: your domain becomes B, and your desired event set becomes A intersection B.
පැහැදිලිද? ඒක ඔයාලට හිතන්න පුළුවන් වගේ domain එක B වෙනවා. ඔයාගේ desired set එක A intersection B වෙනවා. අවුලක් නැද්ද? අවුලක් නැද්ද? හරි. නිකන් හිතන්න පුළුවන් හරි ඒක නිකන් just an illustration. If you want to understand, you can think it that way. So just take a screenshot of this. ඒ බෙදීම B සමාන කරලා තියෙන්නේ මොකටද? මෙයා සමාන කරලා තියෙන්නේ number of elements in A intersection B divided by number of elements in B. This can be done. Ready? screenshot එක ගත්තම ඉස්සරහට යන්නද? තව ප්‍රශ්න තියෙනවා. හරි කියන්න. කර මයික් ඔන් කරලා. කර මයික් ඔන් කරලා ටගලගේ. හරි අය මේ කරගෙන යන්න ඕනේ. දැන් මෙහෙම සීන් එක. ඔයගොල්ලන්ගේ ටියුට් එකේ 7 වෙනි පේජ් එකේ ෆස්ට් ප්‍රොබ්ලම් එක කරන ක්ලාස් එක්සර්සයිසස් වල ප්‍රොඩක්ටිව් ඉන්ජිනියර්ස් ලා ගන්න ටිකක් ගාන කියවන්න. මම ගාන එක දුන්නා වගේ දිහා. A company found that 85% of the engineers selected for its training program completed the course, right? It means, I summarize this, 85% complete the course, right? Of those, it means among of these, by these completed ones, right? These complete ones, the completed ones in 60% become productive engineers. It means 60% of completed becomes productive. Right? And compared with only 10% of those trainees who did not complete the training program, compared with only 10% of those trainees who did not complete the training programs. Of those, 60% became productive engineers compared with only of those trainees who did not complete the training program. What the fuck is? Compared with only 10% of those trainees who did not hire. It means 10% of productive engineers, right? Engineers did not complete the course. That's right. Now I am supposed to find if a new engineer enters the same program, what is the probability that this person will also become an efficient engineer? It means I ask what is the probability that an enter of this program of a training, right? If I say my training to become productive, right? So basically, if a trainee is there are two ways to become productive. It means one way, complete the course and become productive. And other part, they're saying that also some portion of did not complete the course also become productive. It means this part is not completed. It means this say also they can become productive. There's two parts. Some of completed the ones who complete the course can become productive engineers, and also by if someone is not complete the course, it doesn't matter, they also can become productive. So there are two parts, two main parts. One part, this is the main part, right? When you're doing a problem, you need to understand what is the main dividing point or main stuff. What is the upper layer probability level, right? So this is 85% and this is 15%. Because we have basically these two ways. And then we know 60% we know that 60% of these computer engineers becomes productive, right? So now look at this. We know this is 15%. So I can count this probability. I can count this portion, right? Because this is
85% of total ones from these 60%. It means we have 85%, and from that we need to get 60% to calculate what portion is become productive engineers by completing the course. So if we evaluate that, we can get the answer like 85 divided by 60 divided by 100. It is become 51%, right? So this an empty portion of that, right? Now let's see how to handle this. මේ මෙතන මුලින්ම අපි දන්නවා productive engineering එක වෙන probability එක හොයන්න කිව්වම course එක complete කරලා කෙනෙක්ට productive engineering වෙන්න පුළුවන්. course එක complete නොකරත් productive කෙනෙක් වෙන්න පුළුවන්. ඒ උදාහරණයක් ලංකාවේ දැන් තියෙන කතිකාවත වගේ. A level pass වෙලා මොනොස්සෙට සාර්ථක වෙන්න පුළුවන්. A level fail වෙලා සාර්ථක වෙන්න පුළුවන්. එහෙම A level fail වෙලා සාර්ථක වෙච්ච මිනිස්සු ගැන හොයන්න ඕන නම් යන්න YouTube එකට. ඉමල. දැන් ලංකාවේ ටෙන්ඩර් එකනේ ඉගෙන ගන්න එපා, ඩිග්‍රී කරන්න එපා. online entrepreneurship. හරි? So now then මට මේ පාත් එක ඕකේ. හැබැයි මට මේ පාත් එක හොයන්න මෙතන data එක මිසින්. දැන් මම මෙයාව කොහොමද handle කරන්නේ? දැන් මට කියනවා productive අයගෙන් 110ක් course එක complete කළා නැහැ. දැන් බලන්න මගේ total මේ කියන්නේ මේ total මම ඉතින් මගේ domain එක. මේ තමයි මගේ program එකට enter වෙන හැම graduate කෙනෙක් හැම student කෙනෙක්ම ඉන්න set එක. මේ අයගේ complete කරන මේකට belong වෙන මෙයාගේ 85 හරි of total අය course එක complete කරනවා. ඒ complete කරපු අයගෙන් 60ක් මොනවා ගන්නකො මෙයාව මේ දෙන්න මෙතන මැදින් අරින්නකො මට බැරි මදින්න බෑනේ right මම ගන්න 60ක් මේ විදියට මේ කට්ටිය වෙනවා productive ඒක මෙන්න මේ පාට අයි මොකටද පේන්නේ අයි මොකද ඕකේ මේක මාරු අතාවනේ හරි නේ හරි හරි දැන් බලන්න මෙයාගේ 160ක් productive වෙනවා. කියන්නේ මේ productive වෙනවා කියන්නේ මෙන්න මේ portion එක 60% of completed. දැන් මෙන්න මෙතන තව portion එකක් ඉන්න මේ කට්ටිය වයින් තියෙන ලොකු portion එකක්. මේක 15% total අයගෙන් of total. මේ කට්ටිය not completing course. හරි? not complete the course. දැන් මෙන්න මේ portion එක අපි දන්නවා මෙන්න මේ කට්ටිය 10% of productive. මම ගාණි කියලා දෙන්න වෙන් ඩයග්‍රෑම් එකකින් ගන්න. මුළු ගාණි from the total entries 85% complete the course. From that 85% 60% become productive. And other 15% did not complete the course, and we know that this whole thing, this thing is productive, right? So the productive engineers did not complete the course accounts up to the 10% of productive engineers. So that's what my problem gives. It means this portion belongs to 90% of productive engineers, because we are saying that 10% of productive engineers did not complete the course. It means this 51% is 90% of completed engineers. So we need to find the portion of productive engineers from the total entrance of the program. So find that, we can simplify the total of productive engineers, right? Sorry for my writing, I know it's bad. So 51% divided by 90 multiplied by 100. You will get the answer as 51 divided by 90. I think you will get as 56.66%. That's the answer. Okay? So let's see how it happens. You need to visualize what it's saying using that diagram. This is actually not a probability problem. It is like the set theory problem
that we solved in our grade 5, right? Yeah, grade 5. Or grade 6, 8, we also doing that problems, right? By drawing these Venn diagrams and find how many number of items in this area, and this area, so and solving bilinear equations to find that. So come to that. Someone on the camera is turning it off. Who is that? Chanaka Pet. Is it a Karnataka? Why did they find them? තේරෙන්නේ නැත්නම් වගේ කියන්නේ. හරි? අවුලන්නේ. මොකද මේ? අවුල නැද්ද? කරපෙයි. ඉතින් ඊළඟට කියනවා if an engineer is deemed to be productive, what is the probability that engineer completed the training program? So come to that and I'll show you how to handle that part. Nothing. The last part is answer is straightforward, right? අන්තිම පාඩේ යන්නේ මට කියනවා නම් මේ ඉංජිනේර් ප්‍රොඩක්ටිව් කියලා මොකක්ද අහනවා මගේ ප්‍රොබබිලිටි එක ඒ ඉංජිනේර් කෝස් එක කම්ප්ලීට් කරලා තියෙනවා. දැන් කියවලන්න මම හෙව්වා එතන මෙතන උත්තරේ හොයලා ඉවරයි. මම දන්නවා මගේ ප්‍රොඩක්ටිව් ඉංජිනේර්ස් ලගෙන් 90%ක් ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් එක කම්ප්ලීට් කරලා ඉන්නේ. I know 90% of productive engineers have completed the course. So that's the answer, right? In final section they ask if an engineer is derived to be productive. If they are asking, write this is productive. We are given that he is productive, and what is the probability that he complete the course? This is what they are asking. They are not asking this, right? This is the 51%. 51% is complete intersection of productive. They are asking when we given that engineer is unproductive, what is the probability that he completed the course? So that for that we need to find that what portion of productive engineers that have completed the course. That is 90%. Right? These are two different things. The 51% is actually the intersection of these two. Right? So please take a note or take a screenshot. Right? I think I have several videos of actually there is in Sinhala. I have several videos in discussing an A levels by these problems and A level questions and how to deal with that, right? So I think that if you can properly handle any A level type question, you can answer these type of problems very easily. So this is actually A level part theory. So I think I'll share my video. I think it is on already in the YouTube as well. I have 2 videos. So I will share those 2 videos with you. Then you can watch them. And now I'm going to the continuous and discrete random variables because that part is the most headache for you guys. Because I know that it is pretty much hard because it is something different what we learned in A-levels. මේකට දවරන්නේ මකන්නද? මකන්නද? අනේ මකලා ඊළඟට යන්නද නැත්නම් තව ඕකට ගණන් දෙයක් වෙයි කරගන්න ඕනද? කවුරු කරාද කියන්නේ? අනිත් නම් කොහොමද දන්නේ? ඉතින් ඒක පොට්ටක් අහලා බලන්න ඕනේ. ඔයා මේක ගන්න නෑ තේරුම් නෑ වගේ කියලා හිතුනේ මොකද මේ මම මගේ වීඩියෝස් එකක් තියෙන නිසා ඒක කරන්නේ. තියාගෙන මායික් කරන එක ඔයගොල්ලන්ට ඒක තියලා මේ වෙලාව. ඒක දාන්න පුළුවන් නේද? ඒක තමයි මේ කියන්නේ ගාණේ අවුලන්නේ මේ කියන්නේ දැන් අපිට තේරුණ අනිත් තව කවුරු ඉන්නවද දන්න කිව්වොත් කිව්වොත් කරමුනේ නැත්තම් කවුරු ඉන්නවද WhatsApp එකෙන් දාන්න එපා මල්ලි මේක දාන්න මොකද මගේ ෆෝන් එකට ඇක්සස් කරන්න දෙන්නේ නැහැ මේ වෙලාවේ. එම කවුරු හරි ප්‍රෙප් කැරක්ටර් ප්‍රයිවට් මෙසේජ් එකක් දාන්න නැත්නම් ඔය කතා කරන එකට මෙසේජ් එකක් දාන්න මචං මට ඕනේ කියලා. ඉතින් ඒවට පොඩ්ඩක් කියන්න ඔය ගඩියක් පෙරෙන්න නැත්නම් ඊළඟට යන්න. මේ කොට ස්ක්‍රීන්ෂොට් එක ගන්න. මේකේ අත උස්සන්න පුළුවන් මේ එහෙම මොකක් හරි ඕන නම් අත උස්සන්න පුළුවන්.
message දාන්න බෑ මම මට notification එක. ඒ පස්සේ අර පස්වෙනි ගානේ අපිට අවුලක් තියෙනවා කිව්වනේ අපේ කට්ටිය. අර පස්වෙනි ගානේ නෙමෙයි පස්වෙනි පිටුවේ දෙවෙනි ගාන අර මේ ළමයි දෙන්න ඉන්නේ සීන්නේ. ඔවුනේ ගෲප් එකේ මොකද්ද කියාට අයියෝ පුළුවන් නම් ඔය පස්වෙනි ගානේ මේ සෝරි පස්වෙනි පිටුවේ මේ දෙවෙනි ගාන අන්තිම හරිය මං දැන් තියෙනවා. ඒ ගානේ පොඩි අවුලක් තිබ්බ සර් දාපු උත්තරේ අපිට මේ අපේ කට්ටිය හදපු උත්තර වලයි. Nice. Binomial distribution. Simple. මේවත් දැනන ඊරෝ දාන්න. ඊරෝ පුරුද්ද දායි. ඊට නෑ මේ. ඒ බඩ යනවා නගන්න මම මේවා චුට්ටක් හේතුව. බඩ පේ එකේ කරනවා ජාලේ. යන්නේ බයිනෝමියල් නැතුවත් එක් කරන්න පුළුවන් නේද? ඔව් බයිනෝමියල් නැතුව පුළුවන්. මේකේ පුළුවන්. මේ දිනේ කොට දාන්න පුළුවන්. මම කොට ටිකෙන් කොට දාන්න පුළුවන්. ඒ නම ගන්න දෙවෙනි එක. ජාතික ප්‍රශ්න නැහැ. හරි මේ මගන්නද? මගන්නද? ඔව් හරි. අවුලනේ ඔය වань කියන කඩපැත්තේ ගාමිණී දරවා සරි සිරියාවක් නැති පවුල් තියෙනවා වань එකේ. හරි. පවුල් ටික ගත්තොත් මුලින්ම බෙදනවා අපි 0.2යි 0.3යි 0.5ට කියන්න බැරි වුණා. අපි ඕනම සෙට් එකක් ගත්තොත් කැමති කියන්න ඕනෙත් නැහැ. ඒ කියතයි. අපි දැන් PA කියන්නේ NA divided by N epsilon නේ. මට කියන්න මේ A කියන ඉවෙන්ට් එකේ ඉන්සිඩන්ට්ස් ගන්න මේ ටෝටල් එකේ ඉන්සිඩන්ට්ස් ගන්න වැඩි වෙන්න පුළුවන්ද? කියන්නේ මට ගන්න පුළුවන් උඩින්ම ගන්න. අපි සලකන ඉන්සිඩන්ට්ස් ගන්නනේ. කියන්නේ මේ වගේ තැනක කියන්නේ මෙයාගේ එලින් එක් කෙනෙක් මෙයාගේ අයිටම් එකක් වෙන්න බැහැනේ. එතකොට මෙන්න මේ probability එක හැමතිස්සෙම බිඳුව සහ එක අතර ඉන්නේ. මෙයා බිඳුව වෙන්නේ A කියන එක්කෙනාගේ එක එලිමන්ට් එකක් වත් නැති වෙනකොට එක වෙන්නේ මේ A කියන එක්කෙනා මේ මුළු කොටුවෙන් දක්වලා තියෙන මගේ ඩොමේන් එකට සමාන වෙනකොට. හරි? අනිවාර්යෙන් බිඳුව සහ එක අතර probabilities ටික ඉන්නවා. එතකොට ඔයාගේ යම්කි සිද්ධියක සම්පූර්ණ විස්තර කොට දීලා තියෙනවා නම් මේ branches වල එකතුව එකට සමාන වෙන්න ඕන. හරි? The thing is the number of elements in A cannot exceed the total number of elements in our domain. So if you consider the probability of A, it implies that it should be lie between 0 and 1. Right? Just a basic thing. You did not need to do the proof of that, right? Please just remind and just remind that. Right? It should with the probability of 0 occurs when the set is A has no elements. Probability of 1 occurs when that set is actually the total domain of the set. It means that NA equals to N epsilon. So this thing is given that first they gain that the 0.2 probability to have home to have no children, right? So this is 1 children and this is 2 children. Can I make කියලා දෙන්නේ කටුපැත්ත ගාමිණීලාගේ කොට්ටාශේ පවුලක් අහමුලස පවුලක් තෝරගත්තොත් 0.2 සම්භාවිතාවක් තියනවලු ඒ පවුලේ ළමයි නැතු ඉන්න. එක ළමයෙක් ඉන්න 0.3ක සම්භාවිතාවක් තියනවලු ළමයි දෙන්නෙක් ඉන්න 0.5ක සම්භාවිතාවක් තියෙනවා. මගෙන් ඊට පස්සේ කියනවා the probability of each child being a girl. ඒ අර child කෙනෙක්ව තෝරගත්තොත් ඒ child කෙනා girl කෙනෙක් වෙන්න 0.5ක සම්භාවිතාවක් තියෙනවා. right? ඒ කියන්නේ ඉතුරු 0.5 අනිවාර්යයෙන් මෙයා boy කෙනෙක් වෙන්න ඕන. or to be exact not a girl. right? Can you see that? Right? So that's what the problem is gives, right? It only gives the 0.5%. The 0.5 is the probability if a given child to be a girl. It doesn't say about any other option. So we cannot conclude that there can exist only one probability. So to be general, I take that as not a girl because when you do mathematics, you need to be exact, right? So especially in probability. So to be exact, I get not a girl. So please don't put in that in these tables, right? Because these days some of my best pictures going into the internet thanks to the photographer. So okay. ගානේ 8යි කීයද වෙලා
අට අමාට්ටව අවුලන්නේ මම මේක කරන්නේ අවුලන්නේ මේ I have no problem. I can do until 8:30 unless my supervisor join to this meeting. Right? Okay. So the thing is, this is the case. So if a child is given to be child, not a girl, is the probability 0.5. It means we have 0.5 of probability. How am I thinking? Okay. We have 0.5 probability to be girl, to be not a girl. So the problem we ask is, what is the probability if a given family has no girl? So definitely, if family has no children, there is no hell of an opportunity to that family to have children, right? To have a girl, right? If they have no children, there's no any chance to that family have a girl, right? So this part. So the 0.2 probabilities definitely counts. It means actually if we consider this as a percentage, we can say 20% of the families doesn't have any children because we consider these terms to be an equivalent. So if a family has an equal chance to have no children, 1 children and 2 children. If we assume that as equivalent incidents or equivalent scenarios, we can take this as percentages, 30% and 50%, right? So it doesn't matter how you take this, you can take this as, you can illustrate in this Venn diagrams. So it means we have two things. This is no children, this is equivalent to 22.2, and this is 1 children, which is equivalent, accounts for our 0.3 probability. And this is C, which is account to 0.5 probability. So this guy is also having no girl. This portion, fine. Then family has only 1 children. So if that children is a girl, that satisfy our that family satisfy our need. It means if they have only 1 children and that one child and that child is a girl, so it's no boys, right? Family has no boy, right? The person has no boy, so it is no boy, right? It's no children, there's no way to have a boy. If I want children, if that child is a girl, so that family cannot have a boy because they have only 1 child and that child is a girl. So it means 1 child, if they have only 1 child, so that child should be definitely a girl, right? Only 1 child. So we can take that 0.5% that child being a girl. It means we have in this part 0.3 chance to have 1 child. And that 0.3 chance, we have only 0.5 chance to have a girl. It means we have only 0.15 chance to have a family with 1 child that they are having a girl. It means this portion, we only have 25% of this, right? We can have to have a girl because we know that given the children to being a girl is we have a probability of 0.5. ඒ කියන්නේ ඔයාලට ළමයෙක් දුන්නම ඒ ළමයා ගැහැණු ළමයෙකුයි මේ සම්භාවිතාවය 0.5. ඒ කියන්නේ මේ වගේ එක ළමයෙක් විතරක් ඉන්න පවුලක ඒ ළමයා ගැහැණු ළමයෙක් වීමට 0.5ක සම්භාවිතාවක් තියෙනවා. ඉතින් 0.3කින් එක ළමයෙක් අපිට 0.3ක chance එකක් තියෙනවා. එක ළමයෙක් ඉන්නේ ඒ 0.3ක chance එකනොත් 0.5ක chance එකක් තමයි තියෙන්නේ ඒ ළමයා ගැහැණු ළමයෙක් වෙන්න. දැන් මේක විශේෂයි. දැන් බලන්න. ෆැමිලි එකකට ළමයි දෙන්නෙක් ඉන්නවා. එතකොට මට මේ කියන requirement එක ගන්න. if family has 2 children, if I need to satisfy the condition given, they are saying that the family has no boy. So both of these guys, children, should need to be girls. It means we have 0.5 probability to this girl being a girl. By that 0.5 probability, we have only 0.5 probability to this girl to be a girl. It means this is actually comes from these sets are independent. If are independent, we say that this is the theory. If A intersection B is equal PA times PP
if A or B are independent. It means there are no connection between, there are no way that occurrence or not occurrence of A to impact the occurrence of not occurrence of B. ඒ කියන්නේ A ගේ වීම හෝ නොවීම B ගේ වීම හෝ නොවීමට කිසිසේත්ම අදාළ වෙන්නේ නැහැ. ඒ වගේ අවස්ථාවක A intersection B කියන්නේ දෙන්නම වෙන එකේ probability එක දෙන්නගේ ගුණිතයෙන් ගන්න පුළුවන්. දැන් මෙතන බලන්න එක ළමේ මේ ළමයා සලකුවම එයා ගැහණු ළමෙක් වෙන්න 0.5ක සම්භාවිතාවක් තියෙනවා. ඒ 0.5ක සම්භාවිතාව එහෙම තියෙද්දි ඒ 0.5 සම්භාවිතාවලු තවත් 0.5ක සම්භාවිතාවක් තමයි මෙයත් ගැහණු ළමෙක් වෙන්නේ. මොකද මෙයා ගැහණු ළමෙක් හෝ පිරිමි ළමෙක් වීම මෙයා ගැහණු ළමෙක් හෝ පිරිමි ළමෙක් වෙන්න බලපාන්නේ. ඒ කියන්නේ මේ පාත් එකේ අපිට තියෙනවා 0.2 වතාවක් මෙතන මට එන 0.25 කියලා වතාවක් 0.25. ඒ කියන්නේ 0.2 chance එකක් තියෙන children දෙන්නෙක් ඉන්නේ. ඒකෙනුත් 0.25ක chance එකක් තමයි තියෙන්නේ. no children ඉන්නේ. ඒ කියන්නේ 0.05. ඒ කියන්නේ මෙයාගේ set එකක් ඉන්නවා. මෙයාගේ ඔක්කොම ඉන්නවා. මෙයාගේ තව portion එකක් තියෙනවා. ඒ portion එක equal වෙනවා 0.05. The total chance එක කියන්නේ 0.2 plus 0.15 plus 0.15 plus 0.05. Again, 0.2 plus 0.15 plus 0.05. Right? 0.4. Again, well, 0.4 the probability එකක් තියෙනවා. family එකක් දුන්නම ඒ family එකට children කෙනෙක්, ඒ family එකට boy කෙනෙක් නැතුව ඉන්නේ. දැන් ඒක නම් හෙව්වේ ඕනම family එකකට boys ලා විතරක් ඉන්න පුළුවන් probability chance. ඒ කියන්නේ ළමයෙක් නැහැ කියන්නේ කොහොමත් boy කෙනෙක් ඉන්න chance එකක් නැහැ. If family has no children, there's no way that family to have a boy. If family has only one child, that child must be a girl to satisfy the condition. And if they have two children, both children should be girls to satisfy the condition. So I find separately of these three possibilities and add them up. And I will wrap in the answer. Answer is 0.4. Right? If my calculations are correct, right? Multiplication and so on. Clear? අයියා මේ දෙන්නෙක් ඉන්න පුළුවන් probability එක 0.5 කියලා දීලා. 0.3, 0.5. Oh, 0.5. Oh, okay. So this should be 0.5 and this should be then 125 and 0.275 and this should be 0.125 and 0.275 and this should be 0.475. Hello Sandusana. Oh. මේ ප්‍රශ්නේ තිබ්බේ මේ ඔය ළමයි දෙන්නෙක් ඉන්න තැනදී දැන් ගෑන් ළමයි දෙන්නෙක් විතරක් ඉන්න එක අපි ගත්තේ 0.25 කියලානේ. ඒක සර් අන්තිමේ 0.3 කියලා. 1.3ක් කියලා. ඒ කියන්නේ එකට හේතුව විදියට දාලා තිබ්බේ එතන තියෙන outcomes තුනයි කියලා. එක girl boy boy. එහෙම ඇවිල්ලා නැහැ. ඒක තමයි අපිට තියෙන ප්‍රශ්නේ. So what the thing is, binomial yeah. So if then what is the usage of this possibility? If they are given that data, so this is 0.5 is correct, but this, so the thing is අයි ඒක මෙහෙම තර්කයක් සර් අන්තිමේ මට හිතෙන විදිහට නා. ඕකේ දැන් මේ no boys කිව්වට පස්සේ ඒ family අපි තෝරගන්න family එකේ මේ කොල්ලෝ දෙන්නම ඉන්න බෑනේ. බොයිලා දෙන්නම ඉන්න බෑ. එතකොට අනිවාර්යෙන් කොල්ලෝ ගෑල් ළමයි දෙන්න ඉන්න ඕනේ. එතකොට මේ අඩුම තරමේ එක ගෑල් ළමෙක්වත් ඉන්න ෆැමිලි එකක් නම් එතනින් ගෑල් ළමයි දෙන්නෙක් ඉන්න පුළුවන් ෆැමිලි එකක් තමයි හොයලා තියෙන්නේ. අර මේ කන්ඩිෂනල් ප්‍රොබැබිලිටි එකට දැම්මට පස්සේ තමයි කන්ඩිෂනල් කියන්නේ බේස් ප්‍රමේය දාලා හෙව්වට පස්සේ තමයි තුරින් එක කියන එක එන්නේ. නැත්තම් අර අතනින් අපිට හිතන්න පුළුවන් සරලව මේ සමසේ භව සිද්ධි තුනක් තියෙන කියලා BG the only point in my missing is this part, because their family has no boy, they cannot only be girl, but because this is also can be true, because if we get two, the both two should be girls, right? But I'm going wrong. The thing is this, when I consider this, I get two. Actually, this is how I get 1/4, right? So in this case, there can be B boy or B boy and girl, and we can get girl and boy, or we can have girl and girl. So these two events correspond to a 1.
right? This actually becomes a combinatorial problems then, because we can have first child as boy and second child as girl, and we have first child as a girl and second child as a boy. Yeah, it is also good because when you two, you can have three volunteers, both boys, both girls. Yeah, that's good. When we going with this, these two can have three, one boy, one girl, and we have two girls and two boys. Yeah, one third. Actually, this is wrong, right? නෑ අයියට ප්‍රශ්න තේරුණාද? කොහමද තේරුණේ? ඒක මෙහෙමයි. දැන් මෙතනදී පවුලකට ළමයි දෙන්නෙක් ඉන්නවා නම් එතන මගේ ඩොමේන් එක වෙන්නේ මොකද්ද? මෙයාට දෙන්න පුළුවන් possibilities ටික. ඒතර එයා හිතන්නේ මේ தත්ත්වය පාවිච්චි කරලා නෙමෙයි. දැන් මාත් එන අවුල් ගියා. මෙතන කියන්නේ මෙතනට ආවට පස්සේ මෙයාට යන්න තියෙන බ්‍රාන්චස් ටික. හරි මේ පවුලට එක බෝයි කෙනෙක් හොයි එක ගර්ල් කෙනෙක් ඉන්න පුළුවන්. බෝයිස් දෙන්නෙක් ඉන්න පුළුවන්, බෝයිස් ගර්ල්ස් දෙන්නෙක් ඉන්න පුළුවන්. හැබැයි අවුල තියෙන්නේ නෑ මං ගිය විදිහේ පොඩි හරියකමක් තියෙනවා. මොකද මේ chance එකට 0.5 probability එකක් තියෙනවා. මේ දිලා තියෙන විදිහට. මොකද පවුලකට එක ගෑනු ළමයෙකුයි ඒක පොඩි අවුලක් තියෙනවා. ඒතර මේ අර කරපු විදිය. නෑ මම මේව සින්නේ. ඔක අපි සරලව හිතමුකෝ මම මෙතන මම මේකව ගන්නවා. පවුලකට හම්බෙන ළමයි දෙන්නෙක් ඉන්නවා. ලං ගන්න මෙහෙම පළවෙනි දෙන්නවා. මෙයා ගන්න 1 2. මට එන්න පුළුවන්. මේ දෙන්න boy girl විදිහට ඉන්න පුළුවන්. girl boy විදිහට ඉන්න පුළුවන්. girl girl විදිහට ඉන්න පුළුවන්. boy boy විදිහට ඉන්න පුළුවන්. එතකොට මෙයා boy කෙනෙක් වෙන්න තියෙන probability එක 0.5. දෙකට 0.5 නේ. එතන මෙයා 0.25. මෙයා 0.25. මෙයා 0.25. මෙයා 0.25. සාධාරණව ළමයෙක් ඉපදෙනකොට පළවෙනි ළමයා පිටිම වෙලා දෙවෙනි ළමයා ගෑනු වෙන්න 0.25 සම්භාවිතාවක් තියෙනවා. මොකද මෙයා 0.5 මෙයා 0.5. පළවෙනි ළමයා ගෑනුලා දෙවෙනි ළමයා ගෑනු වෙන්න 0.5 වතාවක් 0.5 වෙනස් වෙන්නේ නැහැ. මොකද පළවෙනි කෙනා ගෑනු කෙනෙක් වෙලා 0.5 සම්භාවිතාවක් තියෙනවා. වතාවක් දෙවෙනි එක්කෙනත් ගෑනු වෙන්න තියෙන්නේ 0.5 සම්භාවිතාවක්. මෙතන නොට් එකක් ගෙනන තෝ බොයි කියලා ගමු. අපි කොමන් සෙන්ස් එකේ. එතකොට මෙතන 0.25 සම්භාවිතාවක්. ගර්ල්ස් ලා දෙන්නෙක් විතරක් ඉන්න තියෙන්නේ මෙයක් ගර්ල් ලා මෙයක් ගර්ල්. එතන මෙයක් 0.5 මෙයා ගර්ල් වෙලා තියෙද්දි මෙයක් ගර්ල් වෙන 0.5 සම්භාවිතාවක්. එයා 0.25. දෙන්නම බොයි වෙනත් 0.25. මොකද හැමදේම 0.5 ඉන්නේ. මොකද ගර්ල් කෙනෙක් නම් බොයි කෙනෙක් උනත් 0.5 වෙන්නේ. එතකොට ගර්ල් කෙනෙකුයි බොයි කෙනෙක් ඉන්න ගර්ල්ස් දෙන්නෙක් ඉන්නවටත් වඩා හරි මේ branches දෙකක් තියෙනවා. මෙයාගේ probability එක 0.5. In that case, if we consider only those two scenarios, these parts are missing. Because if you consider two children from any group, there is 0.5 probability you can find with one boy and one girl. They are not equiprobable. That's the case. So if you consider these two branches, this is 0.25 correct, this is 0.25 correct, but this should be 0.5 because you can find in two ways: boy girl and girl boy. Because this data is given. Any given children to be a girl, we have 0.5 probability. So we need to consider if we choose any two children, what is the probability to have two girls? It is 0.25, not 1/3. I think lecturer is sometimes we can make human errors. It is okay. So I think it is unintentional error, right? So because when teaching you can make unintentional, even I make, right? When I teach errors. So that's fine. So let's clarify with the lecturer. So ask sir what is happening and make this point out. And if there any reason to be that, he will explain. Because I think sometimes I can be wrong, but to my sense, this is correct. I think the lecturer might do an unintentional mistake, like sometimes unintentionally he has done like that. So no lecturer like intentionally make these mistakes, right? So sometimes he can be when we because we cannot no one can be perfect in this world. So I think it is just a human error. So if you want, clarify with him. But I think this thing is correct, right? So please clarify with him. Just ask him. So you did like this. If it should be like that, then he will say what is correct with justification. Right? So for me,
if you, because this data is given, it should be the case, not that. Understand? Clear? හරිද? නිරෝධ මල්ලි හරිනේ? මම හිතන්නේ කටහඬින් මම ගෙස් කරේ. හරිනේ? නිරෝධ මල්ලි. හරිනේ? ඒක මම හිතන් හිටියේ නම් ඔහොම තමයි. යුනාට මේ දැන් සර් දීලා තියෙන විදිහේ සමහර අර දාස්කේ පොතෙත් එහෙම තියෙනවා කියලා කට්ටියක් කිව්වා මම. But it cannot be, right? මේ group Because they are clearly given, the data is clearly saying, right? The probability Okay, of then each she- child being a girl, probability of each child being a girl. So if you want to find the probability of being a 2 boys and girl, you have to consider this child separately, this child separately. Because they say that each, if you take a family, we have more chance to have 1 girl and 1 boy. Their first child can be boy and second child be girl, or their first child can be girl. First child is boy, second child is girl. Second choice is first child is girl, second child is boy. So it is, they have 2 ways to get 1 boy and 1 child. It means 1 ayah and 1 nangi, or 1 akka or 1 malli. Right? So if you have to akka and nangi, only have 1 way. And if you want to have ayah and malli, only 1 way. Because this thing, they have 2 ways. If you think very close. If you consider twins, right? If they are twins, yeah, then it is also, it is 1/3, right? If you consider twins, they can be 2 boys, 2 girls, and 1 boy and 1 girl, or 1 girl and 1 boy. Because they have three ways to twins, right? Twins to be born, right? 2 boys, 2 girls, 1 girl and 1 boy. There are 3 ways. But if you consider ayah and malli scenarios, you have 4 ways. Ayah malli, akka malli, sorry, ayah nangi, akka malli, akka nangi, ayah malli. So that's the case, right? If you consider more generally. If you consider twins there, this thing can be different, because if you count twins, you have to given the probability that's given birth to twins. So if these twins become more separately, you have to find no twins and there are twins. You have another branch there, and you can calculate the probability. So that's the case. Understand? Understand? Okay. For me, this is correct. Because that's my sense. Because at one point, actually, when I hearing that, I really, yeah, that is correct. But when I clear more thoroughly, this term has more weight. If I want to consider twins to be more exact, so we have twins. With twins, you have 1/3, and no twins, you have 0.25. Right? So you have to given p and 1 minus p to have twins and not twins. We have to given that probability, and you can multiply them up and add them up to get the final count here. Right? So that's the case. Understand? අයි මේ වෙලාවට අමාරයි. Oh, okay. හොඳයි. යන්න ඕනේ කාලෙත් නේද. ඔව් මේ ඊළඟට expected value variance එක edit කරන්න. මොනම හොදයක් තේරුම් නැත්තම් I am open to any feedback. You can record a voice clip. If you want to blame your own voice, you can do that also. If you want to blame me live, you can take a call and blame. That's fine. If I'm good, please let me know you are good. So because I can tell you that. Yes, sir. If I have mistakes, like I'm talking too fast, my handwriting is bad, I know it, but it is terribly bad, please tell me if you can't read. And I am more than happy to help, because I love teaching, right? Because I'm only doing this because I'm very not love teaching, right? It is my hobby. So I never get feeling tired when I teach. So that's okay for now when I stop the meeting, because otherwise I lost my internship. So okay, and thank you very much for coming. And if you learn even one thing, that's what I need, right? And if you find this really useful, share it with your batchmates. It is not a competition in university, right? And also, don't hesitate to ask questions in your lectures, right? Because they are also humans. They also get feel tired if you like stay like statues and
not asking question because I am no when I hearing some recorded status parts and other song, I think the lecturer says hello, anyone there, because if you stay quiet, he feel like he's talking to a statue or some tree or something, and he's really get bored, right? If you want to really experience that feeling, and please try to teach your laptop, right, with no meeting, and open your lecture note and teach to a laptop. Then you can go to that field. If anyone conducting error classes or something, know that feeling. If not any response coming from the other side, so please don't do that. Please be interact with the lecturer. So that's my final message. I think that is some human error of the lecturer or the author of H.K. Das' book. So I try to clarify this as well. What is the actually point is given in here, because I think when I see more thoroughly, that should be the case, right? And if H.K. Das book has this problem, please inbox me the page and I will look into that. Please see the Sri Lanka have Indian version. Please see the British versions and latest versions. If that is the same, right? If it is a mistake, they'll correct it in latest releases. So please check onto that, right? Because Sri Lanka has Indian version, not the international version. Please check the international version, and perhaps they must they can probably correct that if it is a mistake, or if there is an explanation, please PM that page to me, and I can refer that and I can learn if I not knowing and I'm missing on some point of there, right? So please do that favor to me, and I'll end this meeting. Thank you. And I stop the recording, and when it is finished rendering, I will send it to you. Thank you, everyone.